අපි ධාරා විද්‍යුතේ සමක ප්‍රතිරෝධය සෙවීම සම්බන්ධයෙන් කරන්නේ. අපි මේ පරිපත ගණනය කිරීම ආරම්භ කරන්නේ. මේකේ මම මුලින්ම තනි කෝෂයක් භාවිතා කරන විදිය ඒ වගේ පරිපතයක ගණනය කිරීම කරන ආකාරය කළා. ඊළඟට කෝෂ පද්ධතියක් තියෙන අවස්ථාවේදී ගණනය කිරීම සිදු කරන ආකාරය කළා. කෝෂ පද්ධතියක්. ඊළඟට කර්චප් නියම භාවිතා කරන විදිහ අපි ඉගෙන ගත්තා. කර්චප් නියම භාවිතය. ඊළඟට ප්‍රතිරෝධයක් නැති කම්බයක් පරිපතයක තියද්දී භාවිතා කරන සිද්ධාන්ත ඉගෙන ගත්තා. ඒ වගේම විභව බෙදීමේ මූලධර්ම ඉගෙන ගත්තා. පරිපත ගණනය කිරීම කරන්න තවත් අවස්ථා දෙකක් දැනගන්න ඕනේ. එකක් තමයි සමක ප්‍රතිරෝධය සෙවීම. අනිත් එක වෝල්ට් මීටර ඇමීටර තියෙන පරිපතවල ගණනය කිරීම සිදු කරන ආකාරය. ඒ කලින් ඒවා ටික අපි වෙනමම වීඩියෝ වලින් ලබා දුන්නේ. ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ ටික බලන්න. දැන් මේ වීඩියෝෙන් අපි කරන්නේ සමක ප්‍රතිරෝධය සෙවීම. මේකට සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත දේවල් තෝරන වෙනවා. අපි සාමාන්‍ය පෙළදී ඉගෙනගෙන තියෙනවා ප්‍රතිරෝධ ශ්‍රේණිගත අවස්ථාවේදී සමක ප්‍රතිරෝධය වෙන විදිය. ශ්‍රේණිගත අවස්ථාවේදී සමක ප්‍රතිරෝධය සමාන වෙනවා එක එක ප්‍රතිරෝධයන්ගේ එකතුව. ඊළඟට සමාන ප්‍රතිරෝධ ශ්‍රේණිගත නම් ඊටත් වඩා ලේසි. එකක් ආරම්භකින් ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් ශ්‍රේණිගත නම් සමක ප්‍රතිරෝධය වෙන්නේ එකක අගේ වැඩි කරනවා ප්‍රතිරෝධ සංඛ්‍යාවෙන්. එකක අගේ ප්‍රතිරෝධ සංඛ්‍යාව වැඩි කරනවා. ඊළඟට සමාන්තරගත අවස්ථාවේදී සමක ප්‍රතිරෝධයේ කැපිටල් R නම් එක බෙදීම R සමාන වෙනවා. එක බෙදීම R එක ධන. එක බෙදීම R දෙක ආදී වශයෙන් එක බෙදීම R වගයන්ගේ එකතුව. ඊළඟට සමාන ප්‍රතිරෝධ සමාන ප්‍රතිරෝධ සමාන්තරගත අවස්ථාව. එක ප්‍රතිරෝධයක විශාලත්වය කැපිටල් R වල ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් සමාන්තරගතව තියෙනවා නම් සමක ප්‍රතිරෝධයේ සමාන වෙනවා එකකගේ බෙදීම ප්‍රතිරෝධ සංඛ්‍යාව R බෙදීමෙන් එකක් 10 බැගින් ප්‍රතිරෝධ 5ක් සමාන්තරගත නම් සමක ප්‍රතිරෝධය වෙන්නේ 10 බෙදීම 5. ඊට අමතරව ශ්‍රේණිගත අවස්ථාවේ යම් විභවාංකයක් ලබා දුන්නොත් ගලන ධාරාවයි කියලා හිතන්න. ධාරාවයි සෑම ප්‍රතිරෝධයකින්ම එකම ධාරාව ගලාගෙන යන්නේ. එකම ධාරාව ගලනවා නම් ශ්‍රේණිගතයි. සමාන්තරගත අවස්ථාවේ යම් විභවාංකයක් දුන්නොත් ඒ ගලන ධාරාව බෙදලා යනවා. මේ බෙදලා යනවා. මේව බෙදලා ගිහිල්ලා නැවත එකතු වෙනවා. ධාරාව බෙදලා ගිහින් එකතු වෙනවා නම් ධාරාව බෙදලා ගිහිල්ලා එකතු වෙනවා නම් ඒවා සමාන්තරගතයි. මෙන්න මේ පොඩි සිද්ධාන්ත භාවිතයෙන් ආපු ගානක් බලමු. මොකද මේ නිකන් එකම ධාරාව ගැලවුණා නම් ශ්‍රේණිගතයි කියන එක, ධාරාව බෙදලා ගියාම සමාන්තරගතයි කියන එක එච්චර දැනෙන්නේ නැහැ. අපි පහුගිය විභාග ගාන බලමු. මේ තියෙන්නේ 1980
49 ප්‍රශ්නේ. මෙතන දශම 5ක ප්‍රතිරෝධයක්. මෙයා දශම 5යි. මෙයා ඕම් 1යි මෙයා ඕම් 1යි. අහනවා ඕ සහ ඒ වල සමක ප්‍රතිරෝධය. අපි ඕලින් ධාරාව ඇතුල් වෙනවා කියලා හිතනවා. මේ ස්ථානයට එන ධාරාව බෙදලා මෙහාටත් යනවා මෙහාටත් යනවා. මෙහෙන් එන ධාරාව මේ සංදියට එනවා. සංදිය බෙදලා කොටසක් මේ පැත්තට යනවා අනිත් එක මෙහාට යනවා. මෙහෙන් එන ධාරාව මෙතෙන් එනවා. මෙහෙන් එන ධාරාව මෙතෙන් එනවා. ඒගොල්ලන් එකතු වෙලා මෙහාට යනවා. මෙතෙන්දී ධාරාව බෙදලා ගිහිල්ලා ආය ධාරාව එකතු වෙනවා. මේ ඕම් 1යි ඕම් 1යි ගැන හිතන්න. ඒ දෙන්නගේ ධාරාව බෙදලා ගිහිල්ලා එකතු වෙනවා. එහෙම ධාරාව බෙදලා ගිහින් එකතු වෙනවා නම් ඒ දෙන්න සමාන්තරයි. ඕම් 1 දෙකින් දෙන්නෙක් සමාන්තරගත නම් සමකේ හොයන්නේ එක්කෙනෙක්ගේ අගේ බෙදා ගන්නවා ප්‍රතිරෝධ ගාණෙන් 1/2 0.5යි. මේ දෙන්නම අයින් කළ එක්කෙනෙක් දාන 0.5යි. ඊළඟට මෙයාගේ 0.5යි මෙයාගේ 0.5යි. දැන් මෙයාගෙන් එන ධාරාව මේ විදිහට මෙයාගෙනුත් යනවා. යම් ලක්ෂයන් දෙක සමක ප්‍රතිරෝධය වෙද්දී එක ලක්ෂයකින් ධාරාව ඇතුල් වෙනවා කියලා හිතනවා. අනෙක් ලක්ෂයෙන් ධාරාව පිට වෙනවා. ඕලින් ඇතුල් වෙන ධාරාව මේ පැත්තට ආවම ඒක මෙයාගෙනුත් යනවා. මෙයාගේ එක ධාරාව යන්නේ. එහෙනම් ශ්‍රේණිගතයි. එතකොට සමක ප්‍රතිරෝධය මේ දෙක එකතුව 0.5 ඊළඟට ඕලේ දන් ඒ වල 0.5ක් තියෙනවා. ඇතුල් වෙන ධාරාව බෙදලා ගිහලා එකතු වෙනවා. මේ ඕම් 1යි ඕම් 0.5යි සමාන්තරගතයි. එහෙනම් සමක ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගත්තොත් 1/r සමානයි 1/1 ධන 1/0.5 1/r සමානයි 1 ධන 2 1/r සමානයි 3යි. එහෙනම් R කියන්නේ 1/3යි. පරිපතේ සමක ප්‍රතිරෝධය 1/3යි. එතකොට ධාරාව බෙදලා ගිහිල්ලා එකතු වෙනවා නම් සමාන්තරගතයි. එකම ධාරාව වෙනවා නම් ශ්‍රේණිගතයි. මේ සමක ප්‍රතිරෝධය හොයද්දී ඊළඟට භාවිතා කරන සිද්ධිය තමයි පරිපතයක පොඩි කෑලි තියෙනවනම් පොඩි කෑලි ඔය ශ්‍රේණිගත සමානගත ලේසියෙන් සමක ප්‍රතිරෝධය වන්න පුළුවන් ඒවා මුලින්ම ඒ කෑලි වල සමක ප්‍රතිරෝධය වලින් අපි ඒ විදිහ ගානක් දැන් බලමු. ඒ විදිහ ගානක් ඒ පොඩි කෑලි පේන්න තියෙන ගානක් මේ තියෙන්නේ 85/48 වෙනි බහුවන්නේ 85/48 වෙනි බහුවන්නේ බලන්න. මේක දිහා බැලුමට ලොකු සම්බන්ධයක් පේනවනේ. බැලුමට සම්බන්ධයක් පේනවා. මෙතනින් ධාරාවක් ආවොත් බෙදලා මෙහාට යනවා. ගිහිල්ලා මෙතෙන්දී එකතු වෙනවනේ. එහෙනම් මේ දෙන්නා සමාන්තරගතයිනේ. සමක ප්‍රතිරෝධයේ කැපිටල් R නම් 1/r සමානයි 1/6 ධන 1/12 සමානයි 3/12යි. එහෙනම් R කියන්නේ 12/3යි. R ලාගේ ඕම් 4යි. R ලාගේ ඕම් 4යි.
එහෙනම් මේ දෙන්න අයින් කරනවා. අයින් කළා ඕම හතරක් දාන්න මෙතෙන්. දැම්ම මේ ශ්‍රේණිකතයි 6යි දැන්. ආපහු 6ක් සහ 12ක් සමාවගතයි. සමක ප්‍රතිරෝධය 4යි. මේ දෙන්න අයින් කරනවා. මෙතෙන්න ඕම් හතරක් දානවා. දැන් 4යි 2යි 6යිනේ. ඒ දෙන ශ්‍රේණිකතයිනේ. ඒ 6යි මේ 12යි ආපහු සමාවගතයි. දානවා සමක ප්‍රතිරෝධය 4යි. සමක ප්‍රතිරෝධය 4යි. මෙතන දෙකක් තියෙනවා. මේ 4යි 2යි ශ්‍රේණිකතයි 6යි. 6යි 12යි සමාන්තරකතයි සමක ප්‍රතිරෝධය 4යි. මේ පරිපත්තේ සමක ප්‍රතිරෝධය 4යි. මේක පොඩි ගානක්. අපි මේ ගණන් හදන්නේ විභාගෙට ගණන් හදාගන්නනේ. ඒකට අවශ්‍ය දැනුම හදාගන්න. සංකීර්ණ ගණන් හදන්න නෙවෙයි. විභාග ගණන් හදාගන්න. ඒකට අවශ්‍ය එක දත්තයක් මේ ඉගෙන ගත්තේ. පරිපතේක පේන්න තියෙනවා නම් ලේසියෙන් සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන් කෑලි. මුලින්ම ඒ වගේ සමක ප්‍රතිරෝධය හොයන්නේ ඉන්නේ. දැන් බලමු ඒ මූලධර්මයේ තියෙන මේ මෑත කාලේ දීපු ගානක් 2012 දී ඒ වගේ ගානක් තිබ්බා. අපි ඒ ගාන බලමු 2012 දීපු ගාන. අපි 2010 ගාන බලමුකෝ. ඒක ඊට වඩා පැහැදිලි. මේ 2010 41 ඒහා බී වල සමක ප්‍රතිරෝධය වර්ණ කියන්නේ. ඒ බී වල සමක ප්‍රතිරෝධය. බලන්න මේ පරිපතේ දිහා. මේකේ හැමතැනම තියෙනවා කැපිටල් ආර් බැගින් ප්‍රතිරෝධ දෙක සමාන්තරකතව. මේ සමාන්තරකතයිනේ. ආර් බැගින් දෙන්නේ සමාන්තරකත නම් දාන්න පුළුවන් සමක ප්‍රතිරෝධය. ආර් බෙදීම දෙකයි. මෙතනත් ආර් දෙන්නේ සමාන්තරකතයිනේ. ඒ වෙනුවට දාන්න පුළුවන් ආර් බෙදීම දෙකක තනි ප්‍රතිරෝධයක්. මෙතනත් ආර් දෙන්නේ සමාන්තරකතයිනේ. ඒ වෙනුවට දාන්න පුළුවන් ආර් බෙදීම දෙක තනි ප්‍රතිරෝධයක්. මෙතනත් ආර් දෙකෙන් දෙන්නේ සමාන්තරකතයිනේ. ඒ වෙනුවට දාන්න පුළුවන් ආර් බෙදීම දෙක තනි එකක්. මෙතනත් ආර් දෙකෙන් දෙන්නේ සමාන්තරකතයිනේ. ඒ වෙනුවට දාන්න පුළුවන් ආර් බෙදීම දෙක තනි එකක්. ඔන්න පේන පොඩි පොඩි වගේ සමක ප්‍රතිරෝධය හොයාගත්තා. දැන් බලන්න ආපහු මෙයාගෙන් ධාරාවක් ගියොත් ඒක මෙයාගෙනුත් යනවා මෙයාගෙනුත් යනවා. එකම ධාරාව යනවා නම් ශ්‍රේණිගතයි. ඒන්න මේ තුන් දෙනා ශ්‍රේණිගතයි. ඒ තුන් දෙනා වෙනුවට අපි දානවා තනි එකක් එකතුව. ආර් බෙදීම දෙකයි ආර් බෙදීම දෙකයි එකතු වුණාම ආර්. ඒ ආන්න මේ ආර් එකතු වුණාම දෙකයි ආර්. මේ ටික ඔක්කොම අයින් කළා තනි ප්‍රතිරෝධයක් දාන්න පුළුවන්. දෙකයි ආර්. දැන් බැලුමට පේනවා මේ ආර් බෙදීම දෙකයි. මේ දෙකයි ආර් සමානකතයි. මේ දෙන්න අයින් කළ තනි කෙනෙක් දානවා. සමක ප්‍රතිරෝධය ආර් ඩෑෂ් නම් එක බෙදීම ආර් ඩෑෂ් සමාන වෙනවා. එක බෙදීම ආර් බෙදීම දෙක දාන එක බෙදීම දෙකයි ආර්. එක බෙදීම දෙකයි ආර්. එක බෙදීම ආර් බෙදීම දෙකෙන් දෙක බෙදීම ආර්. එහෙනම් එක බෙදීම ආර් ඩෑෂ් පොදු ආරයේ දෙකයි ආර්
මේක දෙකෙන් අඩු නම් 4යි ධන 1 5 5 බෙදීම 2R එහෙනම් R dash කියන්නේ 2R බෙදීම 5යි R dash ලාගේ 2R බෙදීම 5යි මේ දෙන්න අයින් කරනවා අයින් කළ තන එකක් දානවා 2R බෙදීම 5යි 2R බෙදීම 5යි දැන් බලන්න මෙයාගෙන් යන ධාරාව මෙයාගෙන් යනවා ඒ ධාරාවම මෙයාගෙන් යනවා මේ තුන් දෙනා ශ්‍රේණිගතයි මේ තුන් දෙනා අයින් කළා ඒ වෙනුවට දාන තන කෙනෙක් මේගොල්ලන්ගේ එකතුව R බෙදීම 2යි R බෙදීම 2යි එකතු වුණාම R නේ Rට 2R බෙදීම 5ක් එකතු වුණොත් R ධන 2R බෙදීම 5 7R බෙදීම 5යි අපි දානවා මේ තුන් දෙනා අයින් කළා තන කෙනෙක් 7R බෙදීම 5යි දැන් මේ සමාන්තරතයිනේ පරිපතේ සමක ප්‍රතිරෝධේ R dash නම් එක බෙදීම R dash සමාන වෙනවා එක බෙදීම R ධන එක බෙදීම 7R බෙදීම 5යි එහෙනම් 5 බෙදීම 7R එක බෙදීම R dash සමානයි පොදු වරේ 7R 7න් ඇදුණාම 7යි ධන 5 12 බෙදීම 7R එහෙනම් උඩට මාරුණාම R dash සමානයි 7R බෙදීම 5යි ඔය අපි ඉගෙන ගත්තේ පොඩි කෑලි තියෙන පරිපතවල සමක ප්‍රතිරෝධය වෙන විදිය නැත්තම් පරිපතයක පේන්න තියෙනවා නම් ලේසියෙන් සමක ප්‍රතිරෝධය වන්න පුළුවන් කෑලි මුලින්ම කරලා ඉන්නේ ඒවයි සමක ප්‍රතිරෝධය වෙන එක ඊළඟට අපි ඉගෙන ගන්නේ ධාරාව නොගලන කම්බියක් තිබ්බොත් පරිපතයක ධාරාව ගලන්නේ දෙයක් තිබ්බොත් සමක ප්‍රතිරෝධය වෙන විදිය අය බලන්න මේ වගේ ගානක් ධාරාව නොගලන කම්බියක් තියෙන අවස්ථාව බලමු මෙන්න මේ පරිපතේ බලන්න මේකේ A හා D වල සමක ප්‍රතිරෝධය ඕනේ AD වල එතකොට අපි හිතන්නේ A වලින් ධාරාව ඇතුල් වෙනවා D වලින් ධාරාව පිට වෙනවා ඒ කියන්නේ විභවාන්තය ලබා දෙන්නේ ADට ARDට විභවාන්තය ලබා දෙන්නේ සමක ප්‍රතිරෝධය වල ලක්ෂණ දෙක තියෙන්නේ ඒ දෙකට විභවාන්තයක් දෙනවා කියලා හිතන්නේ මෙතනින් ධාරාව මෙතෙන් එනවා බෙදලා කොටසක් මෙහාට එනවා තව කොටසක් මෙහාට එනවා මෙතනින් ධාරාව තියෙන්නේ හරිනම් මෙහාට කෑල්ලක් එනවා මෙහාට කෑල්ලක් එනවා නමුත් මේ පැත්තේ ධාරාව යන්නේ ඇයි මේක විවෘතයිනේ මේක සංවර්ධනය එහෙනම් මේකේ ධාරාව යන්නේ එහෙනම් මෙහා ධාරාව නොගලන කම්බියක් යායින් කරනවා ඊළඟට මෙතෙන්න ධාරාව වෙනෝනේ ඒක මෙහාටත් යනවා මෙහාටත් යනවා නමුත් මේ පැත්තට යන්න විදියක් නැහැ මෙතන විවෘතයි මෙයත් ධාරාව නොගලන කම්බියක් එයත් අයින් කරනවා පරිපතයක සමක ප්‍රතිරෝධය වද්දී ධාරාව නොගලන කම්බියක් තියෙනවා ධාරාව නොගලන කම්බියක් ඒ වෙලාවට ඒ කම්බිය අයින් කරනවා අපි ධාරාව නොගලන කම්බිය අයින් කරනවා දැන් මේ දෙකයි ශ්‍රේණිගතයි සමක ප්‍රතිරෝධය 4යි මේ දෙන්නා ශ්‍රේණිගතයි 4යි 4 දෙන්නේ සමාන්තරගතයි සමක ප්‍රතිරෝධ 2යි දැන් එහෙමනම් මෙන්න ඒ ලක්ෂ්‍ය
මෙතිනම් මෙතෙන් ඕම් 2යි මේ කෑල්ලේ ප්‍රතිරෝධය ඕම් 2යි ඊළඟට මෙතෙන් තියෙනවා D වලට යද්දී ඕම් 2ක් දෙකේ තුන ශ්‍රේණිගතයි සමක ප්‍රතිරෝධය ඕම් 6යි මේ ගානෙන් ඉගෙන ගන්නේ ධාරාව නොගලන කම්බියක් තියෙනවා නම් කොහොමද සමක ප්‍රතිරෝධය වන්නේ කියලා ධාරාව නොගලන කම්බියක් ඊළඟට අපි බලන්නේ ප්‍රතිරෝධයක් නැති කම්බියක් තියෙන අවස්ථාවේ ප්‍රතිරෝධයක් නැති කම්බියක් තියෙන අවස්ථාවේදී සමක ප්‍රතිරෝධයෙන් අය බල මේ වගේ ගානක් මේ තියෙන්නේ 2017 8 වෙනි ප්‍රශ්නේ දැන් මෙහෙමයි පරිපතයක යම් ලක්ෂයන් දෙක ප්‍රතිරෝධේ නැති කම්බියකුයි ප්‍රතිරෝධේ ඇති කම්බියකුයි තියෙනවා මේ ධාරාවක් ආවොත් මෙතන තියෙන්නේ ප්‍රතිරෝධේ නැති කම්බේ ඇති කම්බේ නක් ප්‍රතිරෝධයේ කියන ධාරාව තියෙන බාධකයනේ මේකේ කිසිම බාධකයක් නැහැ එහෙනම් ධාරාව සම්පූර්ණයෙන් මෙයාගෙන් යන්නේ සම්පූර්ණ මෙයාගෙන් ධාරාව යන්නේ ඒ නිසා ඒ ප්‍රතිරෝධය අයින් කරන්න පුළුවන් යම් ලක්ෂයන් දෙක ප්‍රතිරෝධේ නැති කම්බේ ඇති කම්බේ පමණක් තිබිලා ප්‍රතිරෝධේ ඇති කම්බියට වෙන සම්බන්ධ මොනවත් නැත්තම් මේ ප්‍රතිරෝධයේ තියෙන කම්බි තියෙන්නේ එයාන වෙන සම්බන්ධ මොකුත් නැත්තම් සම්පූර්ණ ධාරාවම නැති කම්බියෙන් යනවා කියලා ගන්න. වෙන සම්බන්ධ තියද්දි කරන දේ අපි ඊළඟ ගාන කියලා ගන්නවා. ප්‍රතිරෝධයේ ඇති කම්බියට වෙන සම්බන්ධ මොනවත් නැත්තම් ධාරාව සම්පූර්ණයෙන්ම යන්නේ ප්‍රතිරෝධයේ නැති කම්බියෙන්. මේ ගාන එහෙම තියෙන මේ මෙතන කෝෂයක් තියෙනවා. ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයම දිනන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා ගන්නවා. ආන්න මේ කෝෂයෙන් ඇදගෙන ධාරාව. ඒක හොයන්න පුළුවන් සපේන විභවාන්තරේ වී බෙදා ගන්නවා ප්‍රතිරෝධය ආරකේ. පරිපතේ ප්‍රතිරෝධය වන්න ඕනේ. දැන් බලන්න මේ මෙතන ප්‍රතිරෝධේ නැති කම්බේ ඇති කම්බේයි. ප්‍රතිරෝධය ඇති කම්බේට වෙනස් සම්බන්ධ නැහැ. ධාරාව සම්පූර්ණ නැතිින් යන්නේ. මෙයාගෙන් යන්නේ මෙයායින් කරන. දැන් ආපහු මෙතන ප්‍රතිරෝධේ නැති කම්බේ ඇති කම්බේයි. ධාරාව සම්පූර්ණ නැති කියන්නේ ඇතිගේ ධාරාව වෙන්නේ අයින් කරන. දැන් මම මෙතන ප්‍රතිරෝධේ නැති කම්බේ ඇති කම්බේයි. ඇති කම්බේට වෙන සම්බන්ධ නැහැ. ධාරාව සම්පූර්ණ නැති කියන්නේ මෙයාගෙන් යන්නේ මෙයායින් කරනවා. ආපහු ප්‍රතිරෝධේ නැති කම්බේ ඇති කම්බේ ඇති කම්බේට වෙන සම්බන්ධ නැහැ. එහෙනම් ධාරාව සම්පූර්ණයෙන්ම නැති කියන්නේ ඇති කම්බේ අයින් කරනවා. ආපහු ප්‍රතිරෝධ නැති එක ඇති එකයි. ධාරාව සම්පූර්ණයෙන්ම නැති කියන්නේ මෙයත් අයින් කරනවා. දැන් කෝෂයෙන් ධාරාව මේ තුන යනවා. මෙහෙම ගිහිල්ලා ආපහු මෙහෙම එනවා. මේ 6 දෙනාගේ මේකම ධාරාව යන්නේ. මේ 6 දෙනාම ශ්‍රේණිගතයි. ඒ නිසා සමක ප්‍රතිරෝධය 6යි. සමක ප්‍රතිරෝධය 6යි. ගලන ධාරාවයි සමානයි V බෙදීම 6යි. I කියන්නේ V බෙදීම 6යි. I සමාන වෙනවා V බෙදීම 6යි. දැන් අපි බලමු ප්‍රතිරෝධේ නැති කම්බේ ඇති කම්බේ තිබිලා ඇති කම්බියට වෙන සම්බන්ධයක් තිබ්බොත් ඇති කම්බියට වෙන සම්බන්ධයක් තිබ්බොත් මෙයාගේ ධාරාව යන්නේ කියලා ගන්න බෑ. ඒ වෙලාවෙදි කරන්නේ අර ප්‍රතිරෝධයේ ඇති කම්බියට වෙන සම්බන්ධ තියෙනවා. මේ ප්‍රතිරෝධේ නැති කම්බිය අයින් කරනවා. අයින් කළා
එයාගෙන් සම්බන්ධ වෙච්ච ලක්ෂ දෙක තියෙන්නේ. ඒ දෙන කෙලින්ම යා කරනවා මේව. මේ කම්බි අයින් කළා x ලක්ෂයයි y ලක්ෂය යා කරනවා. මේව xy යා කරනවා. ප්‍රතිරෝධයේ ඇති කම්බියට වෙන සම්බන්ධ තියෙනවනම් ප්‍රතිරෝධයේ නැති කම්බිය අයින් කළා. ඒ කම්බියේ සම්බන්ධ වෙච්ච ලක්ෂ දෙක තියෙනවා. ඒ දෙක යා කරනවා. අපබල මේ විදි ගානක් විභාග දියා විදි ගානක් 2012 පැවැත්ම නිර්දේශයේ 57 වෙනි ගාන. ඒ ගාන බලමු අපි. 2012 පැවැත්ම නිර්දේශයේ 57 වෙනි ගාන. මේ තියෙන්නේ 2012 57 වෙනි ගාන. මේ ගාන දිහා බැලූ බැලමට පේනවා ප්‍රතිරෝධේ නැති කම්බි තියෙනවා. ප්‍රතිරෝධ නැති කම්බි මේ මෙතන නම් මෙතෙන් ප්‍රතිරෝධේ නැති කම්බියක්, මෙතන නම් මෙතෙන් ප්‍රතිරෝධ නැති කම්බියක් මෙතන තියෙනවා. බලන්න මේ ලක්ෂයේ මේක කිව් කියලා හිතන්න. P වල ඉඳන් Q වලට ප්‍රතිරෝධේ නැති කම්බියකුත් තියෙනවා, ප්‍රතිරෝධේ ඇති කම්බියකුත් තියෙනවා. ඇති කම්බියට වෙනස් සම්බන්ධ තියෙනවා. ඒම ප්‍රතිරෝධයේ ඇති කම්බියට වෙනස් සම්බන්ධ තියෙනවා නම් අපි ගන්නේ නැති කම්බිය අයින් කරනවා. මේ නැති කම්බිය අයින් කරනවා. නැති කම්බිය අයින් කළා ඒ කම්බියෙන් කරපු දේ තියෙන්නේ ඒක කෙලින්ම කරනවා. මේ කම්බියෙන් කලේ මේ P ලක්ෂය Q ලක්ෂය යාවෙන එකනේ. මේම P ලක්ෂය ගෙනල්ලා මෙතනයි කරනවා. P ලක්ෂය මේම P ලක්ෂයලා මෙතනයි කරනවා. P මෙතෙන් එනකොට P වල තිබ්බේ මෙතනින් එළියට යනවා. P කියනවා මෙතෙන්. P ලක්ෂය කෙලිම ගෙනල්ලා මෙතන යා කරනවා. ඊළඟට මේ කාර් මේ කේස් කියලා හිතන්න. RS වලත් ප්‍රතිරෝධේ නැති කම්බියක් තියෙනවා. ආයි ප්‍රතිරෝධේ ඇති කම්බියක් තියෙනවා. ඒ ඇති කම්බියට වෙනස් සම්බන්ධ තියෙනවා. ඇති කම්බියට වෙනස් සම්බන්ධ තියෙනවා නම් ඒ කම්බිය අයින් කරනවා. ඒ කම්බිය අයින් කළා ඒ කම්බියෙන් කරපු දේ තියෙන්නේ ඒක කෙලින්ම කරනවා. මේ කම්බියෙන් කලේ ආර්සයිස් යාකරන එකනේ. කම්බිය අයින් කරනවා. අයින් කළා. මෙන්න මේ R ලක්ෂයේ මෙහෙම ගෙනල්ලා මේ S ලක්ෂයේ මෙහෙම ගෙනල්ලා R උඩින් තියෙනවා. මේ තියෙන S මේ විදිහට ගෙනල්ලා R උඩින් තියෙනවා. මෙහෙම අතේනවල මේක උඩින් තියෙනවා. එතකොට B එන්නේ එතනින් එළියට. S වලින් එළියට B තිබ්බේ. මේ ඕමිකනේ. දැන් මේ සමාන්තරකතයි සමක ප්‍රතිරෝධය එක බෙදීම 2.5යි. මේ සමාන්තරකතයි සමක ප්‍රතිරෝධය එක බෙදීම 2.5යි. මෙන්න A ලක්ෂය මෙන්න B. A වලින් නම් B වල ඕම් එකයි. A වල නම් B වල ඕම් එකයි. මෙතන කම්බි සම්බන්ධය තියෙනවා. දැන් A වලින් ධාරාවක් ඇතුළේලා A ධාරාව B වලින් පිට වුණොත් A වලින් එන ධාරාව මෙතෙන්දි බෙදෙනවනේ. බෙදෙනා මෙහාට කොටසක් යනවා. A ධාරාව මේ විදිහට ගිහිල්ලා මෙයාගෙන් එළියට යනවා. මෙයාගෙන් යන ධාරාව මෙයාගෙන් යන්නේ. මේ 0.5න් යන ධාරාව මෙන්න මේ 0.5නුත් යනවා. එකම ධාරාව යන්නේ. ඒ දෙන්න ශ්‍රේණිගතයි. එහෙනම් A වලින් නම් B වලට කෙලින්ම ඕම් එකක් තියෙනවා. කෙලින්ම ඕම් එකක්. මේ පැත්තෙන් 0.5 ශ්‍රේණිගතයි. එකතු ඕම් එකයි. තව ඕම් එකක් මෙහෙම තියෙනවා.
මේ දෙන්නා සමාන්තරයි සමක ප්‍රතිරෝධය 1/2 ඔය විදිහට යම් ලක්ෂයන් දෙක ප්‍රතිරෝධේ නැති කම්බියක් තිබිලා ඒ ප්‍රතිරෝධේ නැති කම්බිය සම්බන්ධ වෙලා තියෙන ලක්ෂණ දෙකේ ප්‍රතිරෝධයේ ඇති කම්බිය තියෙනවා. ඒ ඇති කම්බියට වෙනස් සම්බන්ධ තියෙනවා. නැති කම්බිය අයින් කළා. එයාගෙන් සම්බන්ධ වෙලා තිබ්බ ලක්ෂණ දෙක කෙලින්ම යා කරනවා. මේකත් මේ සමක ප්‍රතිරෝධය වෙන මූල ධර්මයක්. ඊළඟට බලන්නේ එකම විභවයේ තියෙන ලක්ෂණ තියෙනවා. එකම විභවයේ තියෙන ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ පරිපතවල සමක ප්‍රතිරෝධය සමක ප්‍රතිරෝධය බලමු මේ අවස්ථාව. එකම විභවයේ තියෙන ලක්ෂණ තියෙනවා නම් සමක ප්‍රතිරෝධය එකම විභවයන් තියෙන ලක්ෂණ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. අපි විභව බෙදීමේ මූලධර්මයේ පාඩමේදී ඉගෙන ගත්තා ප්‍රතිරෝධ කීපයක් ශ්‍රේණිගතව තියලා යම් විභවාන්තරයක් ලබා දුන්නොත් ඒ ලබා දෙන විභවාන්තරය ප්‍රතිරෝධවල බෙදලා යන්නේ ප්‍රතිරෝධ අනුපාතයට. දැන් මේ බලන්න ආරික ආර්ධික ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතව තියාගෙන විභවාන්තරයක් ලබා දුන්නාම මෙයාට ලැබෙන විභවාන්තරය V1යි මෙයාට ලැබෙන විභවාන්තරය V2 නම් ඔය විභවාන්තරය අනුපාතයේ තියෙන්නේ V1 බෙදීම V2 ඒක සමාන වෙනවා ආරක බෙදීම R2ට. ඒන්න සමාන ප්‍රතිරෝධ තිබ්බනම් විභවාන්තරයක් ලබා දුන්නාම සමසේ බෙදලා යන්නේ. දැන් ප්‍රතිරෝධ කීපයක් සමාන්තරගත නම් ප්‍රතිරෝධයන් කීපයක් සමාන්තරගත නම් සෑම කම්බිකම විභවාන්තරය එකයිනේ. එහෙනම් බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. මෙහෙම ප්‍රතිරෝධ තුනක් තියෙනවා ශ්‍රේණිගතයි. තව ප්‍රතිරෝධ තුනක් තියෙනවා ශ්‍රේණිගතයි. තව තුනක් තියෙනවා ශ්‍රේණිගතයි. මේ තුන් දෙනා මෙහෙම එකට සම්බන්ධ කරනවා. සම්බන්ධ කළා විභවාන්තරය ලබා දෙනවා. ඒ විභවාන්තරය ලබා දුන්නාම මෙයයි තුන් දෙනාම සමාන්තරගතයි. ඒ සමාන්තරගත කම්බි වල ලැබෙන එකම විභවාන්තරය මෙයාට V නම් මෙයාටත් V. දැන් හිතන්න මෙයා ඕම් එක බැගින් මේ ලබා දෙන විභවාන්තරය මේ ශ්‍රේණිගත තුන් දෙනාට සමසේ බෙදලා එක්කෙනෙකුට V බෙදීම තුනක් එනවා. මෙයා ඕම් 2යි මෙයා ඕම් 2යි මෙයා ඕම් 2 නම් ඔය ලබා දෙන විභවාන්තරය මේ තුන් දෙනා සමානයෙන් සමසේ බෙදලා එහෙනම් මෙයාටත් V බෙදීම තුනයි මෙයාගෙත් V බෙදීම තුනයි විභවාන්තරය මෙයාගෙත් V බෙදීම තුනයි මෙයාගෙත් එයිමයි V බෙදීම තුනයි මේ තුන් දෙනා ඕම් 3 බැගින් කියලා හිතන්න. ඒ සමානයිනේ. සමාන සමසේ බෙදලා යන්නේ. එන්න මෙයාට V බෙදීම තුනයි මෙයාට V බෙදීම තුනයි මෙයාටත් V බෙදීම තුනයි. මේ ලක්ෂ්‍ය විභවයේ මේ කිව්වේ සමානයිනේ.
ඇයි වී බෙදීම තුනයි වී බෙදීම තුනයි වී බෙදීම තුනයි. මෙතන විභවය මෙතන විභවය සමාන නම් මේ දෙන්නා යා කළාට ධාරාව කියන්නේ මෙතන මෙතන පෙට්‍රෝලයක් දැම්මම ඒක ධාරාව ගලන්නේ මෙතන විභවය මෙතන විභවය සමානයි. එහෙනම් මේම කම්බියක් දැම්මම පෙට්‍රෝලයක් දැම්මම ධාරාව වෙන්නේ. ඇයි ධාරාව වෙන්න විභවාන්තරයේ තියෙන්න ඕනේ. විභවයන් සමානයි කියන්නේ විභවාන්තරයේ ශුන්‍යයි. මෙතනත් වී බෙදීම තුනයි මෙතනත් වී බෙදීම තුනයි මෙතනත් වී බෙදීම තුනයි. එහෙනම් මෙතන විභවය මෙතන විභවය මෙතන විභවය සමානයි. ඒ හින්දා මෙතන පෙට්‍රෝලය දෙම ධාරාව වෙන්නේ. මෙතන පෙට්‍රෝලයක් දැම්මම ධාරාව වෙන්නේ. ඒ ධාරාව යන්නේ නැති කම්බි සමක පෙට්‍රෝලයවත් අයින් කරන්න පුළුවන්. මේ දෙන්නා එකට තිබ්බත් මෙයා තිබ්බත් නැතත් ධාරාව යන්නේ. ඒ නිසා පරිපතයක එකම විභවයේ තියෙන ලක්ෂණ තියෙනවනම් ඒ එකම විභවයේ තියෙන ලක්ෂණ වල පෙට්‍රෝද සම්බන්ධලා තියෙනවනම් ඒ පෙට්‍රෝද පරිපතයෙන් අයින් කරන්න පුළුවන්. ඔය ගොඩාක් සංකීර්ණ පරිපතය දුන්නාම ඔන්න ඔය වගේ දේවල් තියෙනවද බලන්න. එකම විභවයේ තියෙන ලක්ෂණ වල කම්බි සම්බන්ධ වෙලා තියෙන බලන්න. එහෙම එකම විභවයේ තියෙන ලක්ෂණ වල කම්බි සම්බන්ධ වෙලා තියෙනවනම් ඒ කම්බි අයින් කරනවා. අයින් කළාම පරිපතේ ලේසි වෙනවා. හැබැයි මෙහෙම වෙන්නේ සමාන්තරගත කම්බි වල. බොහෝ වෙලාවට අනිවාර්යනේ බොහෝ වෙලාවට කම්බි සමාන්තරගත නම් එකම විභවාන්තරය ලැබෙනෝනේ. එතකොට බෙදලා ගියාම එකම විභවෙනවා. ඒ සොය සංකීර්ණ පරිපතයක සමක පෙට්‍රෝලය වැද්දී බලන්න සමාන්තරගත වගේ කම්බි තියෙනවද කියලා. ඒවයි එකම විභවයේ තියෙන ලක්ෂණ තියෙන බලන්න. අන්න ඒ වගේ කම්බි පෙට්‍රෝදාරේ කම්බියක් තියෙන බලන්න. පෙට්‍රෝල් තිබ්බත් නිකන් කම්බියක් තිබ්බත් ඒ වයින් කරලා දාන්න පුළුවන් වෙනසක් නැහැ. අපි බලමු මේ මූල ධර්මෙන් දීපු ගණන්. මේකෙන් මෑත කාලයේදී මේකෙන් ගණන් තුනක් දීලා තියෙනවා. අපි ඒ තුන බලමු. මේ තියෙන්නේ 2015 10 වෙනි ගාන. 9 ඕල්ඩ් කෝස් එකක් තියෙනවා. ආනොමි කෝෂෙන් ඇදගන්න ධාරාව අභ්‍යන්තර පෙට්‍රෝලයක් එහෙම දීලා නැහැනේ. එහෙනම් ධාරාව සමාන වෙනවා සපේන විභවාන්තරයේ බෙදීම පෙට්‍රෝලයනේ. 9 බෙදීම සමක පෙට්‍රෝලය. දැන් බැලූ බැලමට පරිපතේ සංකීර්ණයි. හැබැයි බැලූ බැලමට තව දෙයක් පේනවා. මේකේ 5 යාර තියෙනෝනේ. ආර් දෙකකින් 5 යාර තියෙනෝනේ. මෙතන 3 යාර මෙතන 2 යාර 5 යාරනේ. මෙතන 2 යාර 3 යාර 5 යාරනේ. මෙතන 3 යාර 5 යාරනේ. මේ කෝෂයට 5 යාර පෙට්‍රෝල් ටිකක් සමාන්තරයි. මැද වෙන සම්බන්ධ තියෙනවා. මැද වෙනස් සම්බන්ධ තියෙනවා. දැන් බලන්න මේ සමාන්තරගතින්ද මේගොල්ලන්ට එකම විභවාන්තරය ලැබෙන්නේ. එතකොට බලන්න මෙතන ඉඳලා මෙතෙන් බලන්න මෙතෙන් ආර් තියෙනවා. මෙතෙන් ආර් මේ කෑල්ලේ 4 යාර මේ කෑල්ලේ 4 යාර මේ පැත්තයි මේ පැත්ත එක වගේ මෙයයි එක වගේ. එන්න දැන් මේ කෝෂයෙන් විභවාන්තරය ලබා දුන්නොත් හැම එකේම 5 යාරින්ද ඒ හැම කෙනෙක්ගෙම කැපිටල් ආර් පෙට්‍රෝලයට එකම විභවාන්තරය ලැබෙන්නේ. දැන් 9ක් දෙනවා කියලා දැන් මෙතන 9 නම් 9 5න් එකක් මෙයාට 5න් එකක් දෙන විභවාන්තරයෙන් 5න් එකක් හැමෝටම හම්බෙනවා.
මෙයාගේ විභවන්තයයි මෙයාගේ විභවන්තය සමානයි. එහෙනම් මෙතන විභවය මෙතන විභවය සමානයි. එකම විභවය තියෙන්නේ. එහෙනම් මෙතන විභවන්තයක් නැහැ. ඒ නිසා මේ අයින් කරන්න පුළුවන්. දැන් මෙතන දෙකයි ආර. මෙතන දෙකයි ආර. මෙතන තුනයි ආර. මෙතන තුනයි ආර. එහෙනම් මේ කැලේ විභවන්තය මේ කැලේ විභවන්තය සමානයි. මේ කැලේ විභවන්තය මේ කැලේ විභවන්තය සමානයි. එහෙනම් මෙතන විභවය සමානයි. මේ කම්බි අයින් කරන්න පුළුවන් දාම වෙන්නේ. ඊළඟ මෙතන තුනයි ආර දෙකයි ආර. මේ තුනයි ආර විභවන්තය එකමාගේ. මේ තුනයි ආර විභවන්තය එකමාගේ. මේ දෙකයි ආර විභවන්තය එකමාගේ. ඒ නිසා මෙතන විභවය සමානයි. විභවයන් සමාන නම් ධාරාව ගලන්නේ අයින් කරනවා. අයින් කළාම මෙයාගේ පහයි ආර මෙයාගේ සමග ප්‍රතිරෝධ පහයි ආර මෙයාගේ පහයි ආර මෙයාගේ පහයි ආර. ඒ නිසා මේගොල්ලන් අයින් කළා අපිට දාන්න පුළුවන් පහයි ආර දෙකින් ප්‍රතිරෝධ පහක්. මේම පහයි ආර දෙකින් පීලි හතරයි පහයි ආර දෙකින් ප්‍රතිරෝධ හතරක් දානවා. පහයි ආර. ඒකට කෝෂයේ සමාන්තරයි මෙතන තියෙනවා කැපිටල් ආර්. දැන් බලන්න මෙතන පහයි ආර දෙකින් හතර දෙනේ සමාන්තරයිනේ. ඒගොල්ලන්ගේ සමක ප්‍රතිරෝධය පහයි ආර දෙකීම හතරයිනේ. පහයි ආර දෙකින් හතර දෙනේ සමාන්තරයි. ඒ හින්දා සමක ප්‍රතිරෝධය පහයි ආර බෙදීම හතරයි. පල්ලෙන් කෝෂයේ තියෙනවා ආය කැපිටල් ආර් ප්‍රතිරෝධය තියෙනවා. මෙයා 9 වෝල්ට්. මෙයයි ශ්‍රේණිගතයි. එහෙනම් සමක ප්‍රතිරෝධය පහයි ආර බෙදීම හතර ධන ආර කියන්නේ 9 ආර බෙදීම හතරයි. පරිපතේ සමක ප්‍රතිරෝධය 9 ආර බෙදීම හතරයි. දාතින කෝෂයේ සපේන විභවන්තය 9යි. එහෙනම් ගලන ධාරාව විභවන්තය බෙදීම ප්‍රතිරෝධය 9 ආර බෙදීම හතර. මේ 9 කැපෙනවා. ගලන ධාරාව සමානයි 4 බෙදීම ආර. ගලන ධාරාව සමාන 4 බෙදීම ආර. පරිපතයක තියෙනවා නම් එකම විභවයේ තියෙන ලක්ෂණ ඒගොල්ලන්ගේ කම්බි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කම්බි අයින් කරන්න පුළුවන්. එකම විභවයේ තියෙනවා නම් විභවාන්තයේ බිඳුවයි ධාරාව ගලන අයින් කරන්න පුළුවන්. මේ ගොඩාක් වෙලාවට එන්නේ කෝෂයකට සමාන්තරගත කම්බි තියෙන අවස්ථාව. කෝෂයකට සමාන්තරගත කම්බි. ඒ වගේ තමයි ලේසියෙන් විභව සමානයි. අය බලමු මේ සිද්ධාන්තයේ තියෙන තවත් ගානක්. තව එකක් බලමු. මේ තියෙන්නේ 2013 46 වෙනි ප්‍රශ්නේ. මේ සෑම ප්‍රතිරෝධයම ඕම් 50යි කියලා දීලා තියෙනවා. ඕම් 50යි. හැම එකම ඕම් 50යි. මේ කෝෂයෙන් ඇදගන්න ධාරාවන්නේ. බලන්න මේ කෝෂයේ මෙතෙන්යි දාලා තියෙන්නේ. ඒ නිසා හරියට මෙන්න මේ සිරස් කම්බි තියෙන්නේ. මේ සිරස් කම්බි ටික තියෙන්නේ. මෙතන කම්බි 6ක් තියෙනවනේ. ඒ 6 කෝෂයට සමානකතයි වගේ මේ තිරස් කම්බි තිබෙ නැත්තම් මේගොල්ලන් තිබෙ නැත්තම් මේ 6 සමානකතයි වගේ. එතකොට එහෙම වුණා නම් මෙයාගෙන් යම් විභවන්තයක් දුන්නොත් මෙයා දෙනවනේ 10 වෝල්ට් විභවන්තයක්. කෝෂයේ 10 වෝල්ට්. මෙතන 10 වෝල්ට් විභවන්තයක් දෙනවා. එතකොට මෙයාගේ විභවන්තය 10යි. මෙයාගේ විභවන්තය 10යි.
මේ හැම කෙනෙක්ගේම විභවම් වේදායයි. හැම කෙනෙක්ගම සමාන ප්‍රතිරෝධ 10ක් තියෙනවා. ඒ 10 සමසේ බෙදලා යනවා. මේ හැම කෙනෙකුටම එක විභවයක් එන්නේ. මෙයාට 10ක් තියෙනවා සමසේ බෙදලා යනවා. එහෙම බෙදලා මෙයාගේ විභවම් වේ මෙයාගේ විභවම් වේ මෙයාගේ මේ හැමෝගෙම විභවම් සමාන වෙනවා. මේ හැමෝගෙම සිනස් ප්‍රතිරෝධ හැමෝගෙම විභවම් එකයි. තේරුණාද? මෙයා 10ක් දෙනවා. මේ ත්‍රිස්කම්බී නැහැ කියලා හිතනවා. ත්‍රිස්කම්බී 6ක් සමාන්තරයි. එහෙනම් ඒ 6ේම විභවම් වේ 10 වෝල්ට් එකකින් ඊළඟට ඒ ත්‍රිස්කම්බී වල මේ සමාන ප්‍රතිරෝධ 6ක් තියෙනවා. ඒ නිසා ලබා දෙන විභවම් වේ ඒ 6ට සමසේ බෙදලා යනවා. එතකොට හැම කෙනෙක්ගේම විභවම් වේ සමානයි. එහෙනම් මෙතන විභවය මෙතන විභවය සමානයිනේ. එහෙනම් මෙයාගේ විභවම් බිඳුවනේ මෙයා අයින් කරනවා. මෙතන විභවය මෙතන විභවය සමානයිනේ. මෙයාගේ විභවම් වේ බිඳුවයිනේ අයින් කරනවා. මෙතන විභවය මෙතන විභවය සමානයිනේ. විභවම් වේ බිඳුවනේ අයින් කරනවා. මෙතන විභවය මෙතන විභවය සමානයිනේ. විභවම් වේ බිඳුව අයින් කරනවා. මේ හැමෝගෙම විභවම් බිඳුවයි. ත්‍රිස්කම්බී ඔක්කොම අයින් කරනවා. ත්‍රිස්කම්බී අයින් කරනවා. ඒගොල්ලෝ විභවම් බිඳුවයි. සමාන විභවම් තියෙන ලක්ෂ්‍ය සම්බන්ධ ගතිය අයින් කරනවා. මේ අයින් කරනවා. මේ අයින් කළාම හිතන්න එක්කෙනෙක් කැපිටල් R කියලා R බෙගින් 6 ශ්‍රේණිගතයි. මෙයාගේ 6යි R මෙයාගේ 6යි R මෙයාගේ 6යි R දැන් 6යි R බෙගින් 6 දෙනෙක් සමාන්තරයි. සමානේවා සමාන්තරත නම් සමක ප්‍රතිරෝධය වන්නේ එකකාගේ බෙදා ගන්නවා ප්‍රතිරෝධ සංඛ්‍යාවෙන්. එකක් 6යි R 6 බෙදුනම R. එහෙනම් දැන් පරිපත්තියේ මෙහෙම තියෙන්නේ. කෝෂය 10යි. මේ ප්‍රතිරෝධය කැපිටල් R වලාගේ 50යි. R 50යි කියලා දීලා තියෙනවා. ගලන ධාරාව I සමානයි. V බෙදීම R 10 බෙදීම 50යි. දශම 2යි. දැන් මේකේ අර විභවයන් සමාන ලක්ෂණ තියෙන බව පේන්නේ නැත්තම් මේ ගාන කොහොමද හදාගන්න බෑ. ඒන්න මේ වගේ සමාන වගේ ප්‍රතිරෝධයක්දී සමාන ප්‍රතිරෝධ එක විදියට බෙදලා තියෙනවා නම් බලන්න මුලින්ම විභවයන් සමාන ලක්ෂයන් තියෙනවද කියලා. විභවයන් සමාන ලක්ෂයන්. අපි බලමු ඒ විදිහේ තවත් ගානක්. ඒ විදිහේ විභවයන් සමාන ලක්ෂයන් තියෙන තවත් ගානක්. බලන්න මේ තියෙන්නේ 2640 වෙනි ගානේ. මේකේ කැපිටල් R ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා. ආන්නේ මෙන්න මේ X වලයි Y වලයි විභවන්තය. X වලින් ධාරාවක් ඇතුල් වෙලා Y වලින් පිට වෙනවා කියලා හිතනවා. බලන්න මෙතනින් ධාරාවක් ඇතුල් වුණොත් ඒ ධාරාව මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා. කැපිටල් R එක 5කට යනවා. ඒ සෑම කැපිටල් R එකක්ම ආය මෙතෙන්දී දෙකට බෙදෙනවා නෙමෙයි. ආය දෙකට බෙදෙනවා. මෙයා වුණත් මෙතෙන්දී නැවත R ඒව දෙකට බෙදෙනවා. මෙයා මෙතෙන්දී R ඒව දෙකට බෙදෙනවා. මෙයා මෙතෙන්දී R දෙකට බෙදෙනෝනේ. ඉන්පස්සේ වටේට ප්‍රතිරෝධේ නැති කම්බියක් ගිහිල්ලා මේ ප්‍රතිරෝධේ නැති කම්බිය මගින් බාහිර ලක්ෂයන් ඔක්කොම එකට සම්බන්ධ වෙලා බාහිර ලක්ෂයන් ඔක්කොම එකට සම්බන්ධ වෙලා ඒ වගේම මෙතන අභ්‍යන්තර ලක්ෂයන් ඔක්කොම එකට සම්බන්ධ වෙලා
මේක හරියට මේ වගේ මෙහෙම කැපිටල් R ප්‍රතිරෝධ 5ක් තියෙනවා. කැපිටල් R බැගින් ප්‍රතිරෝධ 5යි. ඒ ප්‍රතිරෝධ 5 ආයි R දෙකකට බෙදෙනවා. එහෙම. R දෙකකට බෙදෙනවා. මේ ටික ඔක්කොම එකට සම්බන්ධ වෙලා. මෙන්න X මෙන්න Y. මේ පැත්ත ඔක්කොම එකට සම්බන්ධ වෙලානේ. ප්‍රතිරෝධයේ නැති කම්බියක් තිබ්බම ඒ කම්බිය අයින් කළා ඔක්කොම එකට යා කරන්න පුළුවන්. මේ ටික ඔක්කොම එකට යා වෙනවා. දැන් මෙන්න මේ සම්බන්ධ වල ප්‍රතිරෝධ තියෙනවා මෙහෙම. හැබැයි විභවාංශය දුන්නාම මේ පස් දෙනා සමාන්තරයිනේ. ඒ නිසා ලබා දෙන විභවාන්තරය ඒගොල්ලන්ගේ සමසේ බෙදියනවා. ඒගොල්ලන්ගේ සමසේ බෙදියනවා. දැන් ඒ සමසේ බෙදී ගියාම මෙතන කැපිටල් R නේ. මෙතන R දෙකින් දෙන්නේ සමාන්තරයි. මේක අයින් කළා R බෙදීම දෙකක් දානවා. මෙතන R දෙකින් දෙන්නේ සමාන්තරයි. R බෙදීම දෙකයි. 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 මේගොල්ලන් කැපිටල් R මෙයා R බෙදීම දෙක බැගින් මේ කම්බි පහම සමමිතිකයි. එක වගේ කම්බි යම් විභවාංශයක් ලබා දුන්නාම හැමෝටම එක විභවාංශ ඉන්නේ. ඒ විභවාංශේ බෙදලා යනවා මේ විදිහට. මෙයා R මෙයා R බෙදීම දෙකයි. මෙයා R මෙයා R බෙදීම දෙකයි. මෙයා R මෙයා R බෙදීම දෙකයි. එක වගේ විභවාංශ බෙදෙන්නේ. එහෙනම් මෙතන මෙතන විභවාංශයි. මෙතන ඉඳලා මෙතන විභවාංශයි. මෙතන ඉඳලා මෙතන විභවාංශයි. මෙතන මෙතන විභවාංශයි. මෙතන මෙතන විභවාංශයි ඔක්කොම සමානයි. එහෙනම් මෙන්න මේ ලක්ෂ්‍ය ඉබේ මෙයාගේ ඉබේ මෙයාගේ ඉබේ මෙයාගේ ඉබේ මෙයාගේ ඉබේ සමානයි. ඒ තැන් වල දාලා තියෙන ප්‍රතිරෝධ තියෙන මේ සංධිය අතර ප්‍රතිරෝධ ඒවයේ දානව කියන්නේ මෙතන විභවය මෙතන විභවය මෙතන විභවය මෙතන විභවය මේ විභවය සමානයි. එහෙනම් මේ කැපිටල් R තියෙන මෙයා එයාගේ විභවාංශ බිඳුව අයින් කරනවා. මෙයාගේ 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 බිඳුවයි. එතකොට මෙහෙම තියෙන්නේ. එහෙනම් එක ප්‍රතිරෝධයේ R ද R බෙදීම දෙකයිනේ. ඒ කියන්නේ 3යි R බෙදීම දෙකනේ. ඒ වගේ පස් දෙනේ සමාන්තරයිනේ. සමක ප්‍රතිරෝධයේ 3යි R බෙදීම දෙක. බෙදීම 5. 3යි R බෙදීම දෙක. බෙදීම 5. ඒ නිසා 3යි R බෙදීම 10යි. 3යි R බෙදීම 10යි. 3යි R බෙදීම 10යි. තේරුණාද? මේ විභවයන් සමාන ලක්ෂ්‍යවල විභවයන් සමාන ලක්ෂ්‍යවල කම්බි තියෙනවා නම් අයින් කරන්න පුළුවන්. ඔය විභවයන් සමාන ලක්ෂ්‍ය පවතින විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ධාරාව ඇතුළේ ලක්ෂයටයි.
පිටවන ලක්ෂයටයි මැදින් තියෙනවා නම් සමමිතික අක්ෂයක් මැදින් සමමිතික අක්ෂයක් තියෙනවා අන්න ඒ වගේ අක්ෂයක හැම ලක්ෂයකම විභවයන් සමානයි ධාරාව ඇතුල් වන ලක්ෂයටයි පිටවන ලක්ෂයටයි මැදින් සමමිතික අක්ෂයක් තියෙනවා නම් ඒ මැදින් තියෙන සමමිතික අක්ෂය හැම ස්ථානයකම විභවයන් සමානයි එහෙම විභවයන් සමාන ලක්ෂ තියෙනවා නම් ඒව යා කළත් වෙනසක් වෙන්නේ ඒ විභවයන් සමාන ලක්ෂ අයින් කළත් වෙනසක් වෙන්නේ විභවයන් සමාන ලක්ෂ යා කළාටත් වෙනසක් නැහැ විභවයන් සමාන ලක්ෂ ගැලෙවුවට වෙනසකුත් නැහැ අන්න ඒ වගේ අවස්ථාවක් තියෙන කාරණා බලමු ඒ විදිහේ අවස්ථාවක් තියෙන කාරණා අපබල මේම අවස්ථාවක් තියෙන කාරණා දැන් මේ කාරණා බලන්න මේම කැපිටල් ලාභකකින් ප්‍රතිරෝධ 8ක් තියෙනවා A හා B වල සමක ප්‍රතිරෝධය හරිනේ දැන් බලන්න මෙන්න ධාරාව ඇතුල් වන ලක්ෂය මෙන්න ධාරාව පිටවන ලක්ෂය ඒකට මැදින් සමමිතික අක්ෂයක් තියෙනවා නෙමෙයි සමමිතිකයි කියන්නේ මෙයයි එක වගේ මෙයයි එක වගේ මෙයයි එක වගේ මෙයයි එක වගේ XY කියන්නේ ධාරාව ඇතුල් වන ලක්ෂයටයි පිටවන ලක්ෂයටයි මැදින් තියෙන සමමිතික අක්ෂයක් ඒ වගේ සමමිතික අක්ෂයක් තියෙනවා නම් ඒ සමමිතික අක්ෂය මත සෑම ලක්ෂයකම විභවයන් සමානයි මේ අක්ෂය දිගේ හැම ලක්ෂයකම විභවයන් සමානයි ඉතින් ඒකේ විශේෂත්වයක් තමයි මෙතන විභවය මෙතන විභවය සමානයි එහෙනම් මෙයාගේ විභවාන්තයේ බිඳුවයි විභවාන්තයේ බිඳුව නම් ධාරාව ගලන්නේ අයින් කරන මෙතන විභවය මෙතන විභවය සමානයි එහෙනම් මෙයාගේ විභවාන්තයේ බිඳුවයි ධාරාව ගලන්නේ ධාරාව ඇතුල් වන ලක්ෂයටයි පිටවන ලක්ෂයටයි මැදින් සමමිතික අක්ෂයක් තිබිලා ඒ අක්ෂය දිගේ ප්‍රතිරෝධ තියෙනවා නම් ඒ එක්කවත් ධාරාව යන්නේ ඒව අයින් කරන්න පුළුවන් ඊළඟේ තමයි ඒ වගේ අක්ෂයක් මත සංධියක් තියෙනවා සංධියක් තියෙනවා නම් ඒ සංධිය අක්ෂය දිගේ ගලවන්න පුළුවන් මේ තියෙන අක්ෂය මත සංධිය තියෙනවා මේ සංධිය අක්ෂය දිගේ ගලවන්න පුළුවන් මෙහෙම මොකද මෙතන විභවය මෙතන විභවය සමානයිනේ ඒන යාවෙලා තිබ්බත් ධාරාව යන්නේ අයින් කළත් වෙනසක් නැහැ මේම අයින් කළාට පස්සේ මේක ඊටාම සරල ගානක් මෙයයි ශ්‍රේණිගතයි දෙකයි මෙයයි ශ්‍රේණිගතයි දෙකයි මෙයයි ශ්‍රේණිගතයි දෙකයි මෙයයි ශ්‍රේණිගතයි දෙකයි මේ දෙකයි සමාන්තරතයිනේ දෙකයි සමාන්තරත නම් සමක ප්‍රතිරෝධය දෙකයි සමාන්තර නම් සමක ප්‍රතිරෝධය දෙකයි මේ දෙකයි සමාන්තරතයි සමක ප්‍රතිරෝධය දෙකයි බෙදීම දෙක R එහෙනම් කැපිටල් R දෙන්නේ සමාන්තරතයි සමක ප්‍රතිරෝධය R බෙදීම දෙකයි මේ ගානේ තියෙනවා විභවයන් සමාන ලක්ෂණ දෙක ගුණාංග දෙකක් විභවයන් සමාන ලක්ෂවල
ප්‍රතිරෝධ තියෙනවා අයින් කරන්න පුළුවන්. ඒ වගේම විභවන සමාන ලක්ෂ එකට යාවලා තියෙනවා ගලවන්නත් පුළුවන්. ධාරාව ඇතුල් වන ලක්ෂයටයි ධාරාව පිටවන ලක්ෂයටයි මැදින් කම්බියක් තිබිලා මැදින් අක්ෂයක් තියෙනවා. ඒ අක්ෂයේ සමමිතිකයි නම් ඒ අක්ෂය මත හැම ලක්ෂයකම විභවය සමානයි. එන ඒ අක්ෂය මත තියෙන ඕනෑම ප්‍රතිරෝධයක් අයින් කරන්න පුළුවන්. අක්ෂය මත තියෙන ඕනෑම සංදයක් අක්ෂය දෙකේ ගලවන්න පුළුවන්. 2019 මේ මූල ධර්මයෙන් ගාන තිබ්බා. 2019 49 වෙනි ගාන මේකෙන් තිබ්බේ. 49 මම ඒකේ වීඩියෝ කරලා තියෙනවා. දැන් මේක බැලුවට පස්සේ ඒ 2019 49 වෙනි ගාන බලන්න. 2019 ඊළඟට මේකම තමයි විට්සන් සේතු පරිමත මූලධර්ම කියන්නේ. ඒක සාමාන්‍ය මුලින් කරන්නේ මම ඒක අන්තිමට කළා. ඒකේ භාවිතයන් ටික කළා ඊට පස්සේ අන්තිමට බලමු අපි ඒක. දැන් බලන්න මෙන්න මේ අවස්ථාව A හා B වල උඩින් තියෙනවා 10 20 ශ්‍රේණිගතව. පල්ලෙන් තියෙනවා 5 10 ශ්‍රේණිගතව. 30 වෝල්ට් විභාගය දීලා තියෙනවා. එහෙනම් කෝෂයේ අග්‍ර දෙක A වලටයි B වලටයි සම්බන්ධ. AB ට ලැබෙන විභාගය 30යි. ඒතිය මේ දෙන්නක් තියෙනවා මේ දෙන්නක් තියෙනවා. මේ දෙන්න ශ්‍රේණිගතයිනේ. ශ්‍රේණිගත අවස්ථාවේදී විභවාන්තරය බෙදලා යන්නේ ප්‍රතිරෝධ අනුපාතයටනේ. ප්‍රතිරෝධ අනුපාතයේ 10 20යිනේ. එහෙනම් වෝල්ටය 10ට 20 අනුපාතය බෙදුනාම මෙයාට වෝල්ට් 10ක් එනවා. මෙයාට වෝල්ට් 20ක් එනවා. පල්ලෙන් බලන්න මෙයාට ලැබෙන විභාගය 30යි. ඒක 5ට 10 අනුපාතය බෙදලා යනවා. 5ට 10 අනුපාතය බෙදලා යනවා. ඒ කියන්නේ 1ට 2 අනුපාතයට 30ක් 1ට 2 අනුපාත බෙදුවකින් 10 20යි. මෙයාට වෝල්ට් 10යි මෙයාට වෝල්ට් 20යි. මෙතන විභාගය 10යි මෙතන 10යි. එහෙනම් මෙතන විභවය සමානයි. මේ C වල විභවය D වල විභවය සමානයි. එහෙනම් CD වල ප්‍රතිරෝධයක් දැම්මම ධාරාව ගලන යන්නේ. ඒ මුනේ මෙතන විභවය සමාන වෙනද? ඒ උනේ මෙයාගේ ප්‍රතිරෝධ අනුපාතය 10 බෙදීම 20නේ. මෙයාගේ ප්‍රතිරෝධ අනුපාතය 5 බෙදීම 10යි. ඒ අනුපාතයන් දෙක සමානයි. මේ අනුපාතය සමාන නම් මෙතන විභවය සමානයි. ඒම විභවය සමානයි මෙයාගේ ධාරාව වෙන්නේ. ඒක පොදුවේ ගත්තොත් මෙහෙම PR ප්‍රතිරෝධයක් තියෙනවා. මෙහෙම QS. මේ PR කියන අනුපාතයයි මේ QS කියන අනුපාතය සමානයි. PR P බෙදීම R කියනාගේ Q බෙදීම S කියනාගේ සමානයි. මෙතන විභවය සමාන වෙනවා. එහෙනම් මෙතෙන් ප්‍රතිරෝධයක් දැම්මට ධාරාව ගලන්නේ. P බෙදීම R සමාන Q බෙදීම S නම් CD ගේ ධාරාව කියන්නේ විභව බිඳුවයි. මේක අපි භාවිතය කරන්නේ මෙහෙම Q මෙහාට කියනවා මෙහාට. P බෙදීම Q සමානයි R බෙදීම S නම්. P බෙදීම Q සමානයි R බෙදීම S නම්. මෙතන විභවය සමානයි. ඒ මොනවා මේ කම්බිය ධාරාවක් කියන්නේ. ධාරාවක් කියන්නේ නැත්නම් සමක ප්‍රතිරෝධය වන්න අවශ්‍ය නැහැ. ඒන සමක ප්‍රතිරෝධය වෙන පරිපතයක
ධාරාව ඇතුල් වන ලක්ෂයටයි ධාරාව පිටවන ලක්ෂයටයි මැදින් කම්බිය තිබිලා ඒ මැදින් තියෙන කම්බි දෙපැත්තේ ප්‍රතිරෝධවල අනුපාතය සමානව P බෙදීම Q සමානයි R බෙදීම S උනොත් මේ මැදින් තියෙන කම්බි ධාරාව ගලන්නේ සමක ප්‍රතිරෝධයදී එයා අයින් කරන්න පුළුවන්. මේක අපි විට්සන් සීතු පරිපත මූලධර්මයෙන් ගන්නේ. විට්සන් සීතු පරිපත මූලධර්මයෙන් ධාරාව ඇතුල් ලක්ෂයටයි පිටවන ලක්ෂයටයි මැදින් කම්බිය තිබිලා ඒ මැද කම්බිය දෙපැත්තේ අනුපාත සමාන මැද කම්බිය ධාරාව කියන්නේ මැදින් තියෙන කම්බිය ධාරාව කියන්නේ ඒ අයින් කරනවා. අපි තව ඒකෙන් විතරක් ගානක් හදමු. සමක ප්‍රතිරෝධය වෙන තව පොඩි සිද්ධාන්ත තියෙනවා. නමුත් මේ තමයි මූලික දේවල් ටික. අපි මේකෙන් ගානක් හදලා මේ පාඩම අවසන් කරමු. බලන්න මේකෙන් ගානක්. මේ තියෙන්නේ 2040 වෙනි ගාන. දැන් මෙතන කෝෂයක් තියෙනවනේ. කෝෂයෙන් ධාරාවක් ලබා දෙනවනේ. ඒ ධාරාව මේ ප්‍රතිරෝධ වලින් ගමන් කරනවනේ. ප්‍රතිරෝධයකින් ධාරාවක් ගමන් කරද්දී තාපයේ උත්සර්ජනය වෙනවනේ. තාපයේ උත්සර්ජනය වෙනවනේ. ආන්නේ මෙන්න මේ 5 ඕම්ගේ තාප උත්සර්ජනය අවම වෙන්නේ ආර කීයක් වුණොත්ද කියලා. තාප උත්සර්ජනය අවම වෙන්නේ ධාරාවක් ගියේ නැත්තම්. ධාරාවක් ගියේ නැත්තම් තාප උත්සර්ජනය බිඳුවයි. ඒ වෙන්න මෙතන ඉබේ සමාන වෙන්න බෑ. බෑගේ ධාරාවක් එන්නේ තියෙන්නේ. ඒ බලන ධාරාව ඇතුළු ලක්ෂයටයි පිටවන ලක්ෂයටයි මැදින් කම්බිය තියෙනවා. ඒ මැද කම්බි දෙපැත්තේ ප්‍රතිරෝධ වල අනුපාතයන් සමාන වුණොත් මෙයාගෙන් ධාරාවක් එන්නේ. දැන් මෙතන ප්‍රතිරෝධ 3යිනේ. 2.1 මේ පැත්තේ ප්‍රතිරෝධ අනුපාතය බලන්න මේම ඕම් 3ක් තියෙන. 3 බෙදීම 4යි. අනුපාතයේ 3 බෙදීම 4යි. දැන් මෙයයි මේ සමාන්තරතයිනේ. හිතන්න සමක ප්‍රතිරෝධය R' කියලා. එහෙනම් මේ 5 ඕම්ගේ අනිත් පැත්තේ ප්‍රතිරෝධ අනුපාතය R' බෙදීම 12යි. එහෙනම් 3 බෙදීම 4 සමාන වුණොත් R' බෙදීම 12ට මේ පැත්තේ ප්‍රතිරෝධ අනුපාතයයි මේ පැත්තේ අනුපාතය සමානයි. මැද තියෙන කම්බියේ ධාරාව යන්නේ එහෙනම් තාප උත්සර්ජන බිඳුවයි. එහෙනම් ඒකට R' මේ 12 මෙයාට ගියාම 12 වලින් 3 36 බෙදීම 4 R' 9යි. මෙන්න මේ සමක ප්‍රතිරෝධය 9 කුළු තමයි මේ 5 ඕම්ගේ තාප උත්සර්ජනය වෙන්නේ. ඒක සමක ප්‍රතිරෝධය ගමු. 10 R' සමක ප්‍රතිරෝධය 9. ඒ කියන්නේ එක බෙදීම 10 ධන එක බෙදීම R සමාන වෙන එක බෙදීම 9ට මේ 10 මෙයාට කියනවා. එක බෙදීම R සමානයි. එක බෙදීම 9 එනා එක බෙදීම 10 එනා එක බෙදීම R සමානයි. පොදු වරේ 10යි. 10 වෙන 9 එක බෙදීම පොදු වරේ 90යි. 10 වෙන 9 එක බෙදීම 90 R සමානයි 90යි. R ගියාගේ 90 උණු තමයි 5 ඕම්ගේ තාප උත්සර්ජනය බිඳුවක් එන්නේ. එහෙනම් කැපිටල් R සමානයි 90ක් එන්න ඕනේ. මේ දැන් වීඩියෝ 5න් මූලික සංකල්ප ගොඩාක් ඉගෙන ගත්තා. අපි ඊළඟ වීඩියෝෙන් කරන්නේ සරල පරිපත ගණනය කියවීම. පරිපත ගණනය කියවීම කරන්නේ. ඊළඟ කරන්නේ පරිපත වල ගණනය කිරීම සම්බන්ධයෙන්